පුතේ සහනාධාරයේ වාසිය. දැන් බලාගෙන ඉන්නේ. සහනාධාරයක වාසිය. බෙදී යන ආකාරය. බෙදී යන ආකාරය. දැන් ඔයාට මතකනේ පුතේ භාණ්ඩයක් මත බද්දක් පනවපුවාම බද්දක බදුබර බෙදී යන ආකාරය අපි ඉගෙන ගත්තා ගිය සතියේ. එතකොට ඔයාට මම පැහැදිලි වෙතනදී කියලා දීපු කාරණේ තමයි බද්දක් නිසා පාරිභෝගිකයා ගෙවන ප්‍රමාණය තීරණය වෙන්නේ බද්දෙන් පස්සේ භාණ්ඩේ මිල කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවාද කියන කාරණේ මත තමයි පාරිභෝගිකයා ගෙවිය යුතු බදු ප්‍රමාණය තීරණය වෙන්නේ. එතකොට සහනාධාරයක් නිසා පාරිභෝගිකයාට ලැබෙන වාසිය තීරණය වෙන්නේ එහෙනම් සහනාධාරයේ හේතුවෙන් භාණ්ඩයේ මිල කොපමණ ප්‍රමාණයකින් පහළ යනවද? ඒ පහළ යන ප්‍රමාණය මිල පහළ යන අගයට අනුව පාරිභෝගිකයාගේ වාසිය තීරණය වෙනවා. ඒතර ඉතිරි වාසිය නිෂ්පාදකයට යනවා. මෙතනදී නම්‍යතාවයේ මත ඔයාට මතක ඇති බදුබර බෙදලා යන ආකාරය මම කියලා දුන්නා. ඉතින් අවසානට මම කියලා දුන්නා නම්ම කෙනාට අඩුයි අනම්ම කෙනාට වැඩි කියලා සංකල්පයක් යටතේ ප්‍රස්ථාර සටහන් 10ක් ඇඳලා මම කියලා දුන්නා. නම්‍යතා ඉල්ලුන් සැපයුම් නම්‍යතාවයන් මත බදුබර බෙදලා යන්නේ කොහොමද කියන එක. ඒක අපි ගිය සතියේ ඉගෙන ගත්තා. ඊටාම පැහැදිලිව. ඉතින් අද දවසේ මම කියලා දෙන්න හදනවා ඒ වගේම නිෂ්පාදන සහනාධාරයක් ලබා දුන්නහම ඒ සහනාධාරයේ වාසිය පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදිලා යන්නේ කොහොමද? ඒ බෙදිලා යන ආකාරය තීරණය වෙන්න ඉල්ලුම් හා සැපයුම් නම්‍යතාවයේ බලපාන්නේ කොහොමද? අන්න ඒ ටික තමයි අද දවසේ ඉගෙන ගන්න යන්නේ. හරි වැදගත්. ගණන් හදන්න තියෙන්නේ. ඒ නිසා කම්මැලි වෙන්න එපා. උදේම ගණිතමය කොටස් ටිකට යන්න හදන්න. ඉස්සල්ලාම බලා ගන්න පුතේ මම ප්‍රස්ථාර සටහනකින් අර බදුවල බදුබර බෙදිලා ගිය ආකාරය පෙන්වුවා මතකද දන්නේ දරුවන්ට. ඒ විදිහට සහනාධාරයක වාසිය නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර බෙදිලා යන ආකාරය කොහොමද නිරූපණය කරන්නේ? ඒ කියන්නේ පාරිභෝගික වාසිය කොයි කොටසද? නිෂ්පාදක වාසිය කොයි කොටසද? ඒක ගණනය කරන සමීකරණ මොනවද? ආන් ඒ ටික තමයි දැන් ඉස්සල්ලාම ඉගෙන ගන්න යන්නේ. අනේ ඒ නිසා මෙහෙ බලා ගන්න ඉස්සල්ලාම බෝඩ් එක දිහා. දැන් ඔන්න මට ඉස්සලා කියන්න පුතේ බෝඩ් එකේ අඳින දේවල් ඔයාලට පැහැදිලිද? කතා කරන්න කවුරු හරි පේනවද පුතේ? ඔව් සර්. පේනව නේද? හරි. දැන් බලාගෙන ඉන්න මම පුතාලා. එතකොට මෙතන අපි මිල ගන්නවා. මේ තියෙන්නේ ප්‍රමාණය. හොඳට බලා ගන්න. මේ තියෙන පුතේ දැනට තියෙන ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි. අපි තුමු ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙක මෙහෙමයි තිබ්බේ. මේ තමයි සහනාධාර පනවන්න කලින් සමතුලිත මිලයි ප්‍රමාණයයි. හොඳට බලන්න හැමෝම. හරි. දැන් පුතේ මේකට සහනාධාරයක් දුන්නහම අපි ඊයේ ඉගෙන ගත්තා භාණ්ඩයකට සහනාධාරයක් දුන්නහම ඒ නිෂ්පාදකයට සහනාධාරයේ බලපෑම අපි ගලපන්නේ සැපයුම් වක්‍රයට. සැපයුම වැඩි වන හින්දා සැපයුම් වක්‍රය සමාන්තරව දකුණු පැත්තට විතැන් වෙනවා කියලා අපි ඉගෙන ගත්තා මෙහෙම. මේ තියෙන පුතේ සහනාධාර වලට පස්සේ සැපයුම් වක්‍රය මම මේ ඇන්දේ. සහනාධාර පසු සැපයුම් වක්‍රය. එතකොට මේ තියෙන සහනාධාර පසු මිල. ඇත්තටම මේ මිල තමයි ගැනුම්කරුට ගෙවන්න වෙන්නේ. හරි. මේ තියෙන සහනාධාර පසු ප්‍රමාණය Q1යි P1යි කියන එතන PB කියලා ගන්නම් ගැනුම්කරු ගෙවන මිල. මේ සහනාධාර පසු සමතුලිත ප්‍රමාණය. දැන් පුතේ කලින් ඔයාට මතකද මම පුතාලට බද්දකින් පස්සේ විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල හෙව්වේ කොහොමද? කාට හරි මතක නම් කියන්න බලන්න විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල කොහොමද අපි හෙව්වේ? ඔයාට මතක ඇති අර බද්දට පසු සමතුලිත ලක්ෂයේ ඉඳලා බදු පෙර සැපයුම් වක්‍රයේ ඡේදනය වන තැනට රේඛාවක් ඇඳපුවාම එතන තීරණය වන මිල තමයි විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල උනේ. ඒ බදු වල පටල ගන්න එපා මම මේ සංසන්දනය කළ උගන්වන්න. මම මේ හිමීට කියලා දෙන්නේ තේරෙන්නේ නැති අය අහන්න. මැසේජ් එකක් හරි දාන්න. ඒතර සහනාධාරයකින් පස්සේ පුතේ
විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල හොයන්නේ මෙහෙමයි. හොඳට බලා ගන්න. දැන් මේ සහනාධාර පසු මිල මේ සමතුලිතයේ තියෙනවනේ මෙතනනේ. සහනාධාර පසු සමතුලිතේ. මෙතන ඉඳලා යා කරන්න පුතේ සහනාධාර පෙර සැපයුම් වක්‍රයේ ඡේදනය වෙන්නේ. මෙතනනේ සහනාධාර පෙර සැපයුම් වක්‍රයේ තියෙන්නේ. එතන ඉඳලා මිලාක්ෂයට යා කිරීමක් කරන්න. දෙන්න මේ මිල තමා පුතේ විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල. හොඳට බලා ගන්න. දැන් හරි පැටලිලි සහගතයි. හරියට අවබෝධයෙන් ඉගෙන ගත්තේ නැත්නම් වෙන වෙන දේවල් තමයි ඔයා කරන්නේ. එන හොඳට බලා ගන්න. එතකොට ඔන්න සහනාධාර වලට පස්සේ සමතුලිතය අපි ලකුණු කළා. එතන ඉඳලා විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල හොයන්න නම් සහනාධාර පෙර සැපයුම් වක්‍රයේ ඡේදනය වෙන්න අපි රේඛාවක් අඳිනවා. එතන තීරණය වන මිලට අපි කියනවා විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල කියලා. පැහැදිලිද පුතේ? හරි. දැන් අපිට මේ ප්‍රස්ථාර සටහන ඇසුරෙන් ප්‍රශ්න ගණනාවකට උත්තර හොයන්න පුළුවන්. බලාගෙන ඉන්න. මම මෙතන සමීකරණයක් ලියනවා. ඔයාලට පේනවා ඇති මම මේ හරිය ලියන්නම්. ඒකක සහනාධාරය. ඒකක සහනාධාරය හොයන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ දිහා බලලා මෙහෙම. කොහොමද? පුතේ මෙන්න මේ විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිලයි ගැනුම්කරු ගෙවන මිලයි. මෙන්න මේ දෙන්න අතරේ තියෙන වෙනසට අපි කියනවා ඒකක සහනාධාරය. එහෙනම් විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිලෙන් ගැනුම්කරු ගෙවන මිල අඩු කරනවා අපි. විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිලෙන් විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල ඍණ ගැනුම්කරු ගෙවන මිල. ගැනුම්කරු ගෙවන මිල අඩු කරනවා. එතකොට ලැබෙන්නේ ඒකක සහනාධාරය. ඒ කියන්නේ පුතේ PS වලින් PB අඩු කරපුවාම ලැබෙන්න ඕනේ PR. PS ඍණ PB කියන සමීකරණයෙන් ලැබෙන්න ඕනේ PR අගේ. ඒ කියන්නේ විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිලෙන් ගැනුම්කරු ගෙවන මිල අඩු කරපුවාම ඒ දෙක අතර පරතරය ඒකක සහනාධාරය. එතකොට දැන් ඔන්න ඔයාට මම යමක් කියන්න හදනවා. සහනාධාරයක් තුලින් පාරිභෝගිකයට වාසියක් වෙන්න නම් මිල අඩු වෙන්න එපයි පුතේ. දැන් බද්දකදී පාරිභෝගිකයට අවාසියක් වෙන්න නම් ඒ කියන්නේ පාරිභෝගිකයා බදු බරක් දරන්න නම් මිල වැඩි වෙච්ච ප්‍රමාණයනේ පාරිභෝගිකයාගේ බදු බර උනේ. ඒ වගේම සහනාධාරයකදී පාරිභෝගිකයාට ලැබෙන වාසිය තීරණය වෙන්නේ සහනාධාරයෙන් පස්සේ භාණ්ඩයේ මිල කොච්චරක් අඩු වෙනවද කියන කාරණේ මත. එහෙනම් මේ දෙන්න අතර පරතරයේ PS සහ PB අතර පරතරයේ ඒකක සහනාධාරය නම් මිල අඩු වෙලා තියෙන පුතේ P බිඳුවේ ඉඳලා PB දක්වා බලන්න. මුලින් තිබ්බ මිල P බිඳුව, දැන් මිල PB. එහෙනම් මෙතනලා මෙතන මිල අඩු වෙනවා කියන්නේ ඒක පාරිභෝගිකයට ලැබිච්ච වාසිය. එහෙනම් ඒ දෙන්න අතර පරතරය සහනාධාර පසු ප්‍රමාණයෙන් ගුණ කළොත් මෙන්න මේ මම පාට කරන කොටස හොඳට බලා ගන්න. මෙන්න මේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය. මේ පහලින් තියෙන ඍජුකෝණාශ්‍රය වර්ගඵලය කාගේ වාසිය වෙනවද? මේ තමා පුතේ පාරිභෝගික වාසිය. මේ තියෙන්නේ පාරිභෝගික වාසිය. පාරිභෝගික වාසිය තමයි මම ඔය පෙන්නුවේ. ඒ කියන්නේ සහනාධාර පෙරමිලෙන් ගැනුම්කරු ගෙවන මිල අඩු කරපුවාම පාරිභෝගිකයට ලැබෙන ඒකක වාසිය එනවා. ඒක සහනාධාර පසු ප්‍රමාණයෙන් ගුණ කරපුවාම මේ සමස්ත ඍජුකෝණාශ්‍රය වර්ගඵලය එනවා. ඒක තමයි පාරිභෝගිකයාට ලැබෙන වාසිය. එතකොට නිෂ්පාදකයාට ලැබෙන වාසිය වෙන්නේ මේ ඒකක සහනාධාරයෙන් ඉතිරි කොටස නේද? එතකොට මෙන්න මේ උඩ කොටස හොඳට බලා ගන්න. මෙන්න මේ උඩ තියෙන ඍජුකෝණාශ්‍රය වර්ගඵලය මම මේ කඩිරි වලින් පාට කරන. මේ බලන්න. මෙන්න මේ කොටසේ වර්ගඵලය එහෙනම් නිෂ්පාදක වාසිය වෙනවා. නිෂ්පාදක වාසිය. නිෂ්පාදක වාසිය. දැන් බලන්න තේරුණාද කියලා කට්ටියට? පුතේ තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවද කියන බලන්න. කවුරු හරි කතා කරන්න තේරුන්නේ නැත්තම්. පැහැදිලිද මේ කියලා දීපු දේ? මම පුතාලට තේරුණාද ඒක? තේරුණා සර්. තේරුණා නේද? එහෙනම් අපි
ඔයා ඊයේ නවත්තපු නෝට් එක යටතේ ඒ කියන්නේ අර ඔයාට දීපු ටියුට් එකේ ඊයේ අපි නතර කළේ අර වාසි ගලපලා මේ ප්‍රස්තාර සටහනක් ඇඳලා නෝට් එකක් ලියලා නතර කළානේ. එතනින් පස්සේ අපි මාතෘකාවක් ලියමු පුතේ. ඒ නෝට් එකට පහලින් මාතෘකාවක් ලියන්න මෙහෙම. මෙන්න මේක ලියාගන්න. සහනාධාරයක වාසිය බෙදී යන ආකාරය. ඔයාගේ අර මේ සහනාධාර ටියුට් එකේ පිටු අංක කීයද ලියන්න ඕනේ? සහනාධාරයක වාසිය බෙදී යන ආකාරය තුන්වෙනි පිටුවේ මං හිතන්නේ. සහනාධාරයක වාසිය බෙදී යන ආකාරය කියලා දාන්න මාතෘකාව. මාතෘකාව දාගෙන මය පුතාලා මේ ප්‍රස්තාරේ පැහැදිලිව අඳින්න අර ලියනවා පස්සේ ලියමු. මේ ප්‍රස්තාරේ පැහැදිලිව අඳින්න. පැහැදිලි නැත්තම් කියන්න තව ටිකක් ලොකුවට අඳින්නම්. පේනව නේද රූප සටහන? අඳින්න බලන්න. ආපහු සැරයක් කියලා දෙන්නම්. ප්‍රස්තාරය ඇඳ ගන්න ලස්සනට. ඔව්. සර් තුන්වෙනි පිටුවේ මේ චූටි ඡේදයක් තියෙනවා කොහෙන්ද ඒක ලියන්නේ? ඔව් ඒ ඡේදයට පහලින් ලියන්න පුතේ. ඉඩ තියෙන්නේ. ඔව්. යන්නකෝ. මොකද්ද පුතේ? මාතෘකාව ආයේ පොඩ්ඩක් කියන්නකෝ. අර උඩ ලියලා තියෙන්නේ පුතේ. සහනාධාරයක වාසිය බෙදී යන ආකාරය. දැන් හැමෝම බලාගන්න මේ පැත්ත අහපව්. හරි ඉස්සරලාම අර සමීකරණය ලියමුකෝ මට මේ බෝඩ් එක මකන්න ඕන අහපව් මේ ප්‍රස්තාරේ මම අඳින්න යන්නේ. ඔයාට එතකොට අඩුපාඩු හදාගත්ත හැකි ඔයා වරද්දලා තියෙනවා නම් මම උගන්න මේ පැහැදිලි කරන ගමන් ප්‍රස්තාරේ අඳිනවා. ඉස්සරලාම මේ සමීකරණය ලියන්න හැමෝම ඔක්කොම වැඩ නවත්තලා. ඔය ප්‍රස්තාරයට පහලින් ලියා ගන්න පුතේ. ඒකක සහනාධාරය සමානයි ඒකක සහනාධාරය සමානයි විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල ඍණ විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල ඍණ ගැනුම් කරු ගෙවන මිල විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල ඍණ ගැනුම් කරු ගෙවන මිල. එතකොට සංකේත වලින් ලියා ගන්න TR සමානයි PS ඍණ PB TR සමානයි PS ඍණ PB. හරි දැන් කට්ටියම ඔක්කොම වැඩ නවත්තලා දැන් මෙහි බලාගන්න. දැන් ඔන්න මම අහපව් මේ ප්‍රස්තාරය ඇඳලා ආයේ මුල ඉඳලා ඔයාට පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. මොකද මේක අල්ලගත්තේ නැති ළමයි ඉන්න පුළුවන්. මොකද මේක අනිවාර්යෙන්ම දැනගෙන යන්න ඕන පුතේ. ගණන් හදන්න බෑ. මම ඒකින්ද වෙලාව ගත්තට කමක් නැහැ. ඔයා බලා ගන්න ඔය තේරිච්ච අය කමක් නැහැ. බලාගෙන ඉන්න අනිත් අයට තේරුන්නේ නැති හින්දා කියලා දෙන්න ඕන. හොඳට බලා ගන්න ඕන. මම දැන් ප්‍රස්තාරය හපව වඳිනවා. අපි හිතමු මේ දැනට තියෙන හැමෝම බලන්නේ මේ ඉල්ලුම් වක්‍රය මේ තමයි දැනට තියෙන සැපයුම් වක්‍රය. හරි. දැන් මේ තියෙන පුතේ තීරණය වෙලා තිබෙන සමතුලිත මිලයි ප්‍රමාණය සහනාධාර වලට පෙර මිල හා ප්‍රමාණය. දැන් මේකට සහනාධාරයක් දුන්නහම පුතේ මේ සැපයුම් වක්‍රයේ දකුණු පැත්තට විතැන් වෙනවා මේ විදිහට. මේන් සහනාධාර පසු සැපයුම් වක්‍රය බලා ගන්න. දැන් අපි සහනාධාර පසු මිලයි ප්‍රමාණයයි ලකුණු කරනවා. මේ තියෙන සහනාධාර පසු සමතුලිත ලක්ෂය මේ තියෙන ප්‍රමාණය මේ තියෙන සහනාධාර පසු මිල නැත්තම් ගැනුම් කරු ගෙවන මිල. ගැනුම් කරුට ගෙවන්න වෙන්නේ මෙන්න මේ මිල. හරි. ඔන්න සහනාධාර පසු මිලයි ප්‍රමාණයයි මම ලකුණු කළා. දැන් අපිට හොයාගන්න ඕන විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල. ඒක හොයන්නේ මෙහෙමයි පුතේ. මෙන්න මේ සහනාධාර පසු සමතුලිත ලක්ෂයේ ඉඳලා පෙර පැවති සැපයුම් වක්‍රයට යා කරන්න ඉහළට මේ. මෙතන. මෙන්න මෙතෙන්ද ලැබෙන මිලට තමයි කියන්නේ විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල PS. හරි. එතකොට මේ විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිලයි ගැනුම් කරු ගෙවන මිලයි අතර මෙන්න මේ වෙනස තුලින් ඒකක සහනාධාරයේ නිරූපණය වෙනවා. TR නියෝජනය වෙනවා. එතකොට දැන් ඊළඟට බලන්නේ ඒ ඒකක සහනාධාරයෙන්
පාරිභෝගිකයාට ලැබෙන වාසිය කොච්චරද? පාරිභෝගිකයාට වාසියක් ලැබෙන්නේ පුතේ මිල පහළ ගියපුවාම. එහෙනම් P බිඳුවේ තිබ්බ මිල PB දක්වා පහළ ගිහිල්ලානේ. එහෙනම් පාරිභෝගිකයාට මෙන්න මේ වාසිය ලැබෙන්නේ. ඒ කොච්චර ප්‍රමාණයකද? Q1 ප්‍රමාණයක් දක්වා. එහෙනම් මෙතෙන්ද යා කරගත්තාම මෙන්න මේ පාට කරන ඍජු කෝණාශ්‍රී වර්ගඵලය පාරිභෝගිකයාගේ වාසිය වෙනවා. ඊළඟ නිෂ්පාදකයාගේ වාසිය වෙන්නේ ඉතිරි ටික. නෑ ඒකක සහනාධාරයේ PS ඉඳලා PB කියන පරතරය නම් ඒකෙන් මේ කොටස පාරිභෝගිකයට ගියා නම් ඉතිරි හරිය මෙන්න මේ කොටස. ඒක ඉබේම තේරෙන්න ඕනේ මේ ප්‍රමාණය නිෂ්පාදකයාගේ වාසිය වෙනවා. ඔන්න. ඒක තේරුණා කියලා මම හිතනවා. කියන්නේ මේ පන්ති ඉන්න අයට තේරුණාද පුතේ ඒක? කවුරු හරි කියන්නේ? තේරෙනවද මම පුතාලට? ඒ ටික තේරුණාද දරුවනේ? ඔව් සර්. ඔව්නේ. හරි very good. අපි ගණන් හදන්න යමු. දැන් ඔන්න මම තව සමීකරණයක් දෙකක් දෙන්න හදනවා. ඔයාලා මාත් එක්ක ලියාගන්න මම මේ විස්තර කරලා දෙන විදිහ ඉස්සලා බලාගෙන ඉන්න. දැන් ඔන්න අපි ඒකක සහනාධාරයේ මේකෙන් හොයන්න ඉගෙන ගත්තානේ. දැන් මම මෙතනම දෙනවා සහනාධාරයේ පාරිභෝගික වාසිය. ලියන්න එපා බලාගන්න ඉස්සලා. පාරිභෝගික වාසිය. පාරිභෝගික වාසිය ගණනය කරන්න සමීකරණයක් කවුරු හරි කියන්න බලන්න හිතලා. P බිඳුව ඍණ PB ගුණ කිරීම Q1. ඔව් අපිට හොයන්න පුළුවන් P බිඳුවෙන් PB අඩු කරලා Q එකෙන් වැඩි කළා නම් හරි. ඒ කියන්නේ මෙහෙමයි. මේ යට කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන් පුතේ P බිඳුව කියන්නේ සහනාධාර පෙරමිල. හොඳට බලන්න. සහනාධාර පෙරමිලෙන් අපි අඩු කරනවා ගැනුම්කරු ගෙවන මිල. නැත්තම් සහනාධාර පසු මිල. සහනාධාර පසු මිල කියලා කියන්න නැත්තම් ගැනුම්කරු ගෙවන මිල. ගැනුම්කරු ගෙවන මිල අඩු කරලා ඒ එන උත්තරේ වැඩි කරනවා මොකෙන්ද? සහනාධාර පසු ප්‍රමාණය. සහනාධාර පසු ප්‍රමාණයෙන් වැඩි කරනවා. සහනාධාර පසු ප්‍රමාණයෙන් වැඩි කරනවා. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම. අපිට පාරිභෝගික වාසිය හොයන්න පුළුවන්. සහනාධාර පෙරමිල P බිඳුව සහනාධාර පසු මිල නැත්තම් ගැනුම්කරු ගෙවන මිල PB පසු ප්‍රමාණය Q1. එතකොට ඔන්න ඔය සමීකරණේ භාවිතා කරලා අපිට හොයන්න පුළුවන් පාරිභෝගිකයාගේ වාසිය. පාරිභෝගිකයාගේ වාසිය. එහෙනම් මට කියන්න කවුරු හරි හොඳට හිතලා නිෂ්පාදක වාසිය හොයන්න සමීකරණය කියන්න ඉක්මනට. PS ඍණ P බිඳුව ගුණ කිරීම Q1. ඕ PS ඍණ P බිඳුව වැඩි කිරීම Q1. PS කියන්නේ විකුණුම්කරු ගෙවන සුද්ධ මිල නැත්නම් විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල. ඒකෙන් අඩු කරනවා සහනාධාර පෙරමිල වැඩි කරනවා සහනාධාර පසු ප්‍රමාණය. එහෙනම් අපිට හොයන්න පුළුවන් සමීකරණයක් දාලා මෙහෙම විකුණුම්කරුගේ සුද්ධ මිල විකුණුම්කරුගේ සුද්ධ මිලෙන් අඩු කරන්න සහනාධාර පෙරමිල. සහනාධාර පෙරමිල. ඒන උත්තරේ වැඩි කරන්න සහනාධාර පසු ප්‍රමාණය. සහනාධාර පසු ප්‍රමාණයෙන් වැඩි කරා. ඒ කියන්නේ පුතේ විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල PS සහනාධාර පෙරමිල P බිඳුව ඒක වැඩි කරන්න Q එකෙන්. අන්න එතකොට එනවා නිෂ්පාදකයාගේ වාසිය. හරි. දැන් ඔන්න ඊළඟ ප්‍රශ්නේ. බුද්ධිමත්ව හිතලා උත්තරයක් කියන්න. සහනාධාරයේ රජයේ පිරිවැය. දැන් බද්දකදී නම් පුතේ රජයට ලැබෙන බදු ආදායමනේ අපි හෙව්වේ. දැන් සහනාධාරයේදී රජයට ආදායමක් නෙමෙයි ලැබෙන්නේ. ආණ්ඩුව වියදම් කරන්න වෙන ආණ්ඩුවනේ ගෙවන්න වෙන්නේ මේක. එහෙනම් මායි පුතාලා කවුරු හරි කියන්න සහනාධාරයේ රජයේ පිරිවැය හොයන්න සමීකරණයක් කියන්න බලන්න. PR ගුණ කිරීම PS PB ගුණ කිරීම Q1. ඔව් PS ඍණ PB ගුණ කිරීම Q1. ඒක කෙටියෙන් කිව්වොත් PS ඍණ PB කියන්නේ TR. ඒ කියන්නේ ඒකක සහනාධාරය.
ඒකක සහනාධාරය සහනාධාර පසු ප්‍රමාණයෙන් ගුණ කළා නම් හරි. සරල සමීකරණයක්. එහෙනම් රජයේ පිරිවැය රජයේ පිරිවැය සමානයි ඒකක සහනාධාරය ගුණ කරන්න සහනාධාර පසු ප්‍රමාණය කාට හරි කියන්න පුළුවන්ද ඒ වගේම තව ක්‍රමයකටත් ඒක හදන්න පුළුවන් ඒ කොහොමද? පාරිභෝගික වාසියට නිෂ්පාදක වාසිය එකතු කරනවා. අන්න හරි අර ඉහතින් ගණනය කරපු දෙක එකතු කළා නම් හරිනේ පුතේ. පාරිභෝගික වාසියයි නිෂ්පාදක වාසියයි දෙක එකතු කළා නම් ඒ එන්නෙත් මේ සමස්ත කොටසේ වර්ගඵලය. ඒ කරලත් අපිට හොයාගන්න පුළුවන් සහනාධාරයේ රජයේ පිරිවැය. ඔන්න ඔය ටික තමයි අපි ගණන් හදන්න යන්නේ දැන්. ඒ ටික හදලා ඊට පස්සේ සුබ සාධන ප්‍රතිවිපාකයේ අහපව් ඉගෙනගෙන ඊට පස්සේ ආයෙත් ගණන් හදන්න යනවා. එතකොට ඔයාගේ පාඩම ඉවරයි. හරි. එහෙනම් දැන් ලියාගමු අපි මේ සමීකරණ 3 පහලට ලියමු. ලියාගන්න. තව පාරක් කියලා දෙන්නලු. මං කියලා දෙන්නම්. දැන් බලා ගන්නකො එහෙනම් තව එක සැරයක් කියලා දෙන්න. සහනාධාරයේ පාරිභෝගික වාසිය කියන්නේ පුතේ මිල අඩු වෙච්ච නිසා පාරිභෝගිකයට හම්බෙන වාසිය. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් මෙහෙම. බලන්න. දැන් ඔයා බැලුවොත් මේ P බිඳුවේ ඉඳලා PB දක්වා මිල අඩු වෙලා තියෙනවනේ. එහෙනම් ඒ ප්‍රමාණය අපි වැඩි කරන්න ඕනේ Q1 ප්‍රමාණයෙන්. එතකොට මෙන්න මේ කොටසේ වර්ගඵල එනවා. එහෙනම් P බිඳුව කියන්නේ සහනාධාර පෙරමිල ඍණ PB කියන්නේ ගැනුම්කරු ගෙවන මිල අඩු කළා. ඒක වැඩි කරනවා Q1 කියන්නේ සහනාධාර පසු ප්‍රමාණය. ඔන්න පාරිභෝගික වාසිය හොයාගත්තා. නිෂ්පාදක වාසිය කියන්නේ ඉතිරි කොටසනේ පුතේ. එතකොට PS වලින් P බිඳුව අඩු කරනවා. ඒ කියන්නේ විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිලෙන් සහනාධාර පෙරමිල අඩු කරනවා. ඒක වැඩි කරනවා සහනාධාර පසු ප්‍රමාණයෙන් Q එකෙන්. එතකොට මේ උඩ තියෙන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ලැබෙනවා. සහනාධාරයේ රජයේ පිරිවැය වෙන්නේ මේ දෙකේ එකතු. ඒ කියන්නේ ඒකක සහනාධාරය සහනාධාර පසු ප්‍රමාණයෙන් වැඩි කරනවා. එතකොට සමස්ත කොටසේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ලියමු පළවෙනි සමීකරණය. ලියාගන්න සහනාධාරයේ පාරිභෝගික වාසිය සමානයි. පහලින් ලියන්න සමීකරණයක් පාරිභෝගික වාසිය සමානයි. පාරිභෝගික වාසිය සමානයි. සහනාධාර පෙරමිල ඍණ සහනාධාර පෙරමිල ඍණ ගැනුම්කරු ගෙවන මිල. එහෙම නැත්නම් සහනාධාර පසු මිල කියලා ලියාගත්තත් කමන්නේ. ගැනුම්කරු ගෙවන මිල එහෙම නැත්නම් සහනාධාර පසු මිල. වරහන වහන්න වැඩි කරන්න සහනාධාර පසු ප්‍රමාණය. සහනාධාර පසු ප්‍රමාණයෙන් වැඩි කරන්න. හරි. දැන් අපි යමු දෙවෙනි ඒකේ ඕනනම් සංකේත වලින් ලියන්න පුළුවන් පුතේ P බිඳුව ඍණ PB ගුණ කිරීම Q1. ඒවා විභාගෙට එහෙම ලියන්න එපා. වචනෙන් ලියලා හදන්නේ. ඔයාට මේ ගානට සම්බන්ධ කළා මම මේ සංකේත දුන්නේ. එහෙම දාලා හදවුවට ලකුණු හම්බෙන්නේ නැහැ. අර උඩ සමීකරණේ ලියන්න. ඔන්න මං කිව්වා ඊළඟ සමීකරණේ ලියන්න පුතේ නිෂ්පාදක වාසිය සමානයි. නිෂ්පාදක වාසිය සමානයි. වරහන් ඇතුලේ විකුණුම් කරුගේ සුද්ධ මිල ඍණ විකුණුම් කරුගේ සුද්ධ මිල ඍණ සහනාධාර පෙරමිල වරහන වහලා
ගුණ කරන්න සහනාධාර පසු ප්‍රමාණය. සහනාධාර පසු ප්‍රමාණය. සහනාධාර පසු ප්‍රමාණයෙන් ගුණ කරන්න. හරි. අවසාන සමීකරණය සහනාධාරයේ රජයේ පිරිවැය සමානයි. සහනාධාරයේ රජයේ පිරිවැය සමානයි. ඒකක සහනාධාරය ගුණ කිරීම ඒකක සහනාධාරය ගුණ කිරීම සහනාධාර පසු ප්‍රමාණය ඒකක සහනාධාරය ගුණ කිරීම සහනාධාර පසු ප්‍රමාණය. හරි. පුතේ ඔය සමීකරණ ටිකත් එක්කලා අපි දැන් යනවා ගානක් හදන්න. මේ ගාන වෙනම කොලයක ලියාගත්තට කමක් නැහැ. ගණන් හදනේවා අපි වෙනම හදමු. ඔතන ලියුවත් ඉඩ ඇති වෙයි. තව කොල තියෙනවා ඕකේ. මදි වුණොත් ඔයා අමුණලා ගන්න. ඔතනම ලියා ගන්න ගාන හදාන යමු. අපි ඉඩ මදි වුණොත් වෙනම කොල පස්සේ අමුන්න ගමු. ඔතනම ලියන්න කමක් නැහැ. පුතේ අපි ගානක් ලියමු ඉස්සල්ලාම. මෙන්න මේ ලේඛනයේ දාගන්න. මම ඔයාට හරියටම දෙනවා විනාඩි 10ක්. ඒ විනාඩි 10 ඇතුළත ඔයා මේ ගාන සම්පූර්ණයෙන් හදන්න ඕන. ඊට පස්සේ මං කියලා දෙනවා. හරි. මේ ලේඛනයේ දාගන්න පුතේ. මිල ඉල්ලුම් ප්‍රමාණය සැපයුම් ප්‍රමාණය. මිල දාන 0 20 40 60 80 100. ඉල්ලුම් ප්‍රමාණය දාන 1000 800 600 400 200 බිංදු. මම මේ සරල ගණන් දෙන්නේ ඔයාලට ඉගෙන ගන්න. ඊළඟ ඍණ 200 බිංදුව 200 400 600 800 සැපයුම් ලේඛනය. ඔන්න ඕක. මේක ලියා ගන්න ඉස්සල්ලා. මිල තියෙන පුතේ 0 20 40 60 80 100. ඉල්ලුම් ප්‍රමාණය තියෙන 1000 800 600 400 200 බිංදුව. සැපයුම් ප්‍රමාණය තියෙන ඍණ 200 බිංදුව 200 400 600 800. දැන් ප්‍රස්ථාර කොළ එහෙම තියෙනවා. ආයෙම අයින් අහන්න එපා අදත් ඕනේ දෙ එහෙම නෑ. මං කිව්වා මේ පාඩම ඉවරනකම් ප්‍රස්ථාර කොළ තියෙන්න ඕනේ. ඔයාලගේ උනන්දුවක් නැත්නම් ඉතින් ඔයාලට කරන්න අමාරුයි. විභාගෙට එහෙම ගිහිල්ලා ඔයාලට ප්‍රස්ථාර කොලයක් බෙදා ගන්නවත් තේරෙන්නේ නැති වෙයි. එහෙනම් පුතේ කරුණාකරලා ඒ කියන විදිහටම වැඩ කරන්න. මොකද මට ප්‍රතිලාභයකට නෙමෙයි එහෙම කියන්නේ. මොකද අපි අත්දැකීමෙන් දන්නවා ප්‍රස්ථාර කොලයක් අඳින්න බැරි ළමයෙකුට විභාගෙට ගිහිල්ලා ප්‍රස්ථාර කොලයක් දීපුවාම මේ ළමයා උඩ බිම් බලනවා මේක කොහොමද බෙදාගන්නේ කියලා. තේරෙන්නේ නැහැ. අර හුරුවෙන් ඇඳපු ළමයා ටක් ගාලා ගත්ත ගමන් පටපටස් ගාලා ඇඳා දුන්නා. ඉවරයි. ප්‍රස්ථාරයක් අඳින්න කියපු තැන ආර්ථික විද්‍යාවේ මේ සංඛ්‍යා ලේඛන දීලා නිකන් කොලයක ඇඳට ලකුණු දෙන්නේ නැහැ. මතක තියාගන්න. මාකින් එකේ වෙනමම කියනවා. හරි. එහෙනම් ලියා ගන්න පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ මෙම භාණ්ඩයේ ඒකකයක් මත රුපියල් 20ක සහනාධාරයක් ලබා දුන්නේ නම් සහනාධාර පසු සැපයුම් ලේඛනය පෙන්වන්න. සහනාධාර පසු
සැපයුන් ලේඛනය පෙන්වන්න. දෙවෙනි ප්‍රශ්නේ සහනාධාර පෙර හා පසු සහනාධාර පෙර හා පසු ඉල්ලුම් හා සැපයුම් වක්‍ර. දැන් ඉල්ලුම් වක්‍ර නම් වෙනස් වෙන්නේ නැහැ, සැපයුම් වක්‍ර වෙනස් වෙනවනේ. ඉල්ලුම් හා සැපයුම් වක්‍ර එකම ප්‍රස්ථාර සටහනක අඳින්න. එකම ප්‍රස්ථාර සටහනක අඳින්න. ඊළඟ එක මේවට අංක දාලා හරි උත්තර ලියන්න ඕනේ. අංක දාලා. ඊළඟ එක ප්‍රස්ථාරේ ඇඳට වැඩක් නැහැ, මේ උත්තර ලියන්න පුතේ අහනෙවට. ඊළඟ එක සහනාධාර පෙර හා පසු සහනාධාර පෙර හා පසු සමතුලිත මිල හා ප්‍රමාණය පෙන්වන්න. සමතුලිත මිල හා ප්‍රමාණය පෙන්වන්න. එතකොට ලියන්න ඕන පුතේ සහනාධාර පෙර මිල මෙච්චරයි ප්‍රමාණය මෙච්චරයි. සහනාධාර පසු මිල මෙච්චරයි ප්‍රමාණය මෙච්චරයි. ප්‍රශ්න අංකේ දාලා උත්තර ලියන්න ඕන. ප්‍රස්ථාරය ඇඳට වැඩක් නැහැ, ලකුණු දෙන්නේ නැහැ ලිව්වේ නැත්තම් ඈ. හරි. ඊළඟ එක සහනාධාරයේ වාසිය. සහනාධාරයේ වාසිය පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යන ආකාරය. බෙදී යන ආකාරය. ඒ කියන්නේ එතන ලියන්න ඕන පුතේ පාරිභෝගික වාසිය වෙනම ලියන්න ඕන, නිෂ්පාදක වාසිය වෙනම ලියන්න ඕන. අවසාන ප්‍රශ්නේ සහනාධාරයේ රජයේ පිරිවැය සොයන්න. සහනාධාරයේ රජයේ පිරිවැය සොයන්න. හොඳයි. වෙලාව 9:25යි 9:35 වෙද්දී ප්‍රශ්නේ හැදිලා තියෙන්න ඕන. හරියටම විනාඩි 10ක් තියෙනවා හදන්න. ඒ වෙනකොට ලීව් වෙන්න බෑ මීටින් එකෙන් ඈ. දැන් ඕම දුන්නාම අයින් වෙලා යනවා යන්න. ඒකලා වෙන වැඩ. එහෙම කරන්න එපා ඈ. ඔයාට මං ගානක් හදන්න වෙලාව දීලා තින් නැත්තම් මම ගාන හදනවා. එහෙම හදන්න නැත්නම් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ළමයිට හදන්න දෙන්න ඕනේ හින්දා. හදමු බලන්න. එහෙනම් අපි බලමු. මම ප්‍රස්ථාර සටහන අඳින්නම් බලාගන්න අඳපු අය හරිද කියලා. වැරදිච්ච අය මෙහෙ බලාගෙන ප්‍රස්ථාරේ නිවැරදි කරගන්න මුලින්ම. හරි. හැමෝම බලාගන්න පුතේ ප්‍රශ්නේ ඔක්කොමලා ප්‍රශ්න කරන්න ඕනේ. ඔහි කම්මැලිකමට නිකන් ඉන්න එපා. මට ඉගෙන ගන්න නෙමෙයි ප්‍රශ්න දෙන්නේ. හරි මිල අපි දාමු 20 40 60 80 100 ඉල්ලුම් සැපයුම් ප්‍රමාණ 1000 දක්වා තියෙන 200න් 200 200 400 600 800 1000 දක්වා අපි දැනට තියෙන එක ඇඳිමු ඉස්සල්ලාම මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය නම් 1000යි සමතුලිත මිල 60 දී ප්‍රමාණය 400යි ඉල්ලුම් ප්‍රමාණය 0යි 100 දී මෙන්න ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රයත් අඳිමු 20 දී බිඳුව තියෙන්නේ මෙහෙම එන්නමන් සැපයුම් වක්‍රය හරි දැන් සමතුලිත මිලයි ප්‍රමාණය ලකුණු කර දැන් සහනාධාර පසු සැපයුම් ලේඛනය හදන්න කියනවනේ පුතේ අපි කරන්නේ හැම මිලකින්ම සහනාධාරය අඩු කරනවා මම මෙහෙමම තියාගෙන හදන්නම් ඔයා වරද්ද ගන්න එපා දැන් නව මිල ගත්තහම
මෙතන නව මිල ඍණ 20යි. මෙතන බිංදුවයි. මෙතන 20යි. මෙතන 40යි. මෙතන 60යි. මෙතන 80යි. මෙන්න මේක තමයි සැපයුම් ලේඛනයේ විදිහට එන්න ඕන. බලන්න මේක දාවේ කියලා. මේක තමයි සහනාධාර පසු සැපයුම් ලේඛනයේ එන්න ඕන ඔයාට. මොකද හැම මිලකින්ම 20 ගානේ අඩු කරන්න ඒකක සහනාධාරය අඩු කරන්න. දැන් පුතේ ඔයා මේ ලේඛනයට අදාළ සැපයුම් වක්‍රය අඳින්න. එතකොට මිල බිඳුවේදී තමයි සැපයුම් ප්‍රමාණය බිඳුවක් වෙන ඍණ අගයන් මම ලකුණු කරන්නේ 20 දී 200යි. ඔයාලා හරියට අඳින්න 40 දී 400 60 දී 600 ප්‍රස්ථාර කොළවල අඳින්න කිව්වේ එකයි 80 දී තමයි 800 වෙන්නේ. දැන් මේ වගේ ප්‍රස්ථාරයක් කියවාට හරි සමාන්තර වෙන්න ඕනේ මගේ ප්‍රස්ථාරය දිහා බලන්න එපා. මේ තියෙන S ධන TR සහනාධාර පසු සැපයුම් වක්‍රය. දැන් පුතාලගේ සමතුලිත මිලයි ප්‍රමාණය ලකුණු කරන්න ඕනේ මෙහෙම. මම හිතන්නේ මිල හරියටම ආවේ 50ද පුතේ? ඔව් සර්. ඔව්. සැපයුම් ප්‍රමාණය ආවේ 500ද? ඔව් සර්. සමතුලිත ප්‍රමාණය 500යි. හරි විකුණුම්කරුගේ සුද්ධ මිල හොයන්නේ මෙන්න මේ සහනාධාර පසු සමතුලිතයේ ඉඳලා පෙර පැවති සැපයුම් වක්‍රයට යා කිරීමක් කරන්න අනිවාර්යයෙන්ම විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල 70ක් වෙන්න ඕන 70ක් වෙන්න ඕන. ඔන්න ඔය ප්‍රස්ථාර සටහන තියෙනවා නම් ඔයාගේ ප්‍රස්ථාරයට සම්පූර්ණ ලකුණු ටික හම් වෙලා තියෙනවා. ඔන්න ඔහම තියෙන ඕන ප්‍රස්ථාර සටහන. දැන් ඔයා ප්‍රශ්න වලට උත්තර ලියන්න යමු. පුතේ ප්‍රශ්න වලට උත්තර ලියන්න යනකොට පළවෙනි ප්‍රශ්නේ අහලා ඇත්තේ ඒ කියන්නේ අර සැපයුම් ලේඛනයේ හැදුවා දැන් ඊට පස්සේ අහලා ඇත්තේ සහනාධාර පෙරහා පසු සමතුලිත මිලහා ප්‍රමාණය පෙන්වන්න කියලානේ තියෙන්නේ. ඒකට සහනාධාර පෙර මිල 60යි ප්‍රමාණය 400යි. සහනාධාර පසු මිල 50යි ප්‍රමාණය 500යි. පුතේ හරි දෙව්වා හැමෝගෙම ගැටලු තියෙන ළමයි ඉන්නවද? කතා කරන්න. හරි. ඊළඟට මොකද්ද පුතේ අහලා තියෙන ප්‍රශ්න මට කියන්න. සහනාධාරයේ වාසිය පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යන ආකාරය. හරි. එහෙනම් ලියා ගන්න පාරිභෝගික වාසිය සමානයි. ඔයා හදලා ඇති සහනාධාර පෙරමිලෙන් ගැනුම්කරුට ලැබෙන නැත්නම් ගැනුම්කරු ගෙවන මිල එහෙම නැත්නම් සහනාධාර පසු මිල අඩු කරලා සහනාධාර පසු ප්‍රමාණයෙන් ගුණ කරන්න. එතකොට සහනාධාර පෙරමිල 60යි සහනාධාර පසු මිල නැත්නම් ගැනුම්කරු ගෙවන මිල 50යි 500ෙන් වැඩි කරන්න. එතකොට මෙන්න මේ යට කොටසේ වර්ගඵල එනවා 5000යි. යට කොටසේ වර්ගඵලයේ 5000යි. ඊළඟට නිෂ්පාදන වාසිය කියලා හදලා ඇති ඔයා මෙහෙම විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල ඍණ සහනාධාර පෙරමිල ගුණ කිරීම සහනාධාර පසු ප්‍රමාණය. විකුණුම්කරුට ලැබෙන සුද්ධ මිල 70යි සහනාධාර පෙරමිල 60යි සහනාධාර පසු ප්‍රමාණය 500යි. එතකොට 70 ඍණ 60 වැඩි කිරීම 500 කියන්නේ මෙන්න මේ උඩ කොටසේ වර්ගඵලය ආයෙත් 5000ක් එනවා. 5000ක් එනවා. හරි. අවසාන ප්‍රශ්නේ රජයේ පිරිවැය. රජයේ පිරිවැය ඔයා හදලා ඇති. ඒකක සහනාධාරයේ ගුණ කිරීම සහනාධාර පසු ප්‍රමාණය. ඒකක සහනාධාරයේ ගුණ කිරීම සහනාධාර පසු ප්‍රමාණය. ඒකක සහනාධාරය 20යි පසු ප්‍රමාණය 500යි 10000යි එන්නේ. එච්චරද පුතේ ප්‍රශ්න අහලා තියෙන්නේ? ඔව් සර්. ඔව්. ඔව්. මේ නිෂ්පාදන වාසියේ උත්තරේ කීයද? 5000යිනේ. හරි සර්. හරි නේද?
right එහෙනම් හැමෝම මේ ගාන හැදුවා පුතේ එහෙනම් අපි සමීකරණ වලින් ගානක් හදන්න යමු දැන් තව වෙලාව අවශ්‍යද මේක ලියා ගන්න මම මකන්නද කවුරු හරි ලියන ළමයි ඉන්නවද නෑ නේද හරි එහෙනම් පුතේ සමීකරණ ගානක් හදමු දැන් ওই ලේඛන දීලා ප්‍රස්තාරික ගානක්නේ අපි හැදුවේ විභාගෙට මේ ක්‍රමයටත් එන්න පුළුවන් සමීකරණ දීලා ගාන අහන්නත් පුළුවන් එහෙනම් අපි සමීකරණ ගානක් හදමු මම පුතාලා ලියා ගන්න මේ ප්‍රශ්නේ හැමෝම ලියන්න දෙවෙනි ප්‍රශ්නේ QD සමානයි 300 ඍණ 10යි p QS සමානයි ඍණ 100 ධන 10යි p හරි සර් ඉල්ලුම් සමීකරණය මොකක්ද 300 ඍණ 10යි p සැපයුම් සමීකරණය ඍණ 100 ධන 10යි p ප්‍රශ්නාංක 1 සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න ඔය ටියුට් එකේම ගාන හදාන යන්න පුතේ කොළ මදි වුණාම අපි නෝට් එක ලියන්න අමුන්ලා ගමු ඕකෙම දිගටම හදාගෙන යන්න සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න ප්‍රශ්නාංක 2 රජයේ විසින් ඒකකයක් මත රුපියල් 10 බැගින් වන සහනාධාරයක් ලබා දුන්නේ නම් සහනාධාර පසු සැපයුම් සමීකරණය ගොඩනගන්න සහනාධාර පසු සැපයුම් සමීකරණය ගොඩනගන්න ඊළඟ එක සහනාධාර පසු ආධාර මිල ගියස සහනාධාරයේ 10යි පුතේ සහනාධාර පසු සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න සහනාධාර පසු සමතුලිත මිල හා ප්‍රමාණය සොයන්න ඊළඟ එක විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල සොයන්න අන්න මං ඒකට සමීකරණයක් දෙනවා ඒක ඔතනම ලියාගත්තට කමන්නේ මේ මෙහෙම හෙව්ව හැකි විකුණුම් කරුගේ සුද්ධ මිල සමානයි මෙහෙ බලන්න හැමෝම විකුණුම් කරුගේ සුද්ධ මිල හොයන්න පුළුවන් පුතේ සහනාධාර පසු මිලට ඒ කියන්නේ ගැනුම් කරු ගෙවන මිලට එකතු කරන්න ඒකක සහනාධාරය එකතු කරන්න
ඒ කියන්නේ දැන් ඔයා ගත්තොත් විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල PS නම් ඒක සමානයි PB ධන TR. ඔන්න ඔහමයි ගත්තේ. සහනාධාර පසු මිලට ඒකක සහනාධාරය එකතු කරපුවාම විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල ලැබෙනවා. ඒක එතන ලියාගන්න. විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල සමානයි සහනාධාර පසු මිල ධන ඒකක සහනාධාරය. සහනාධාර පසු මිල ධන ඒකක සහනාධාරය. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. සහනාධාරයේ පාරිභෝගික වාසිය හා නිෂ්පාදක වාසිය. සහනාධාරයේ පාරිභෝගික වාසිය හා නිෂ්පාදක වාසිය. අවසාන ප්‍රශ්නේ සහනාධාරයේ රජයේ පිරිවැය. සහනාධාරයේ රජයේ පිරිවැය සොයන්න. හරි. දැන් පටන් ගන්න. කාලය ආරම්භ වුණා පටන් ගන්න. විනාඩි 10ක් දෙන්නම් උපරිම. හැමෝම හදන්න. හරි එන අපි බලමු ගාන. පුතේ ගොඩක් අය හදලා ඉවරයි. දැන් හැමෝම බලා ගන්න ගාන හදපු නැති අය වැරදි ටික හදා ගන්න. Tamanට තේරිච්ච නැති දේවල් දැන් මං කියලා දෙන වෙලාවේ අල්ලගෙන යන්න. තවත් තේරෙන්නේ නැත්නම් ප්‍රශ්න අහන්න පුළුවන්. හරි මම මුලින් ඉඳලම ගාන හදාගෙන එනවා. හැමෝම බලා ගන්න. දැන් අපිට දීලා තියෙන පළවෙනි ප්‍රශ්නේ මේ සමීකරණ දෙක සමාන කරලා මිලයි ප්‍රමාණයයි හොයන්න කියලා තියෙනවා. බලන්න එතන ඉඳලා හදාගෙන යමු. අපිට දීලා තියෙන පළවෙනි ප්‍රශ්නේ QS සමානයි ඍණ 100 ධන 10යි P තියෙනවා. QD සමානයි 300 ඍණ 10යි P දීලා තියෙනවා. සමතුලිත මිලයි ප්‍රමාණයයි හොයන්න ඉතින් මේකේ අමාරු නෑනේ පුතේ. මේ දෙන්නම සමාන කරන්න QS QD ට සමාන කරන්න. ඍණ 100 ධන 10යි P සමානයි 300 ඍණ 10යි P. මම හිතන්නේ මිලාවේ 20යි ප්‍රමාණය එන්න ඕන 100ක්. මේකද පුතේ පළවෙනි එකේ උත්තරේ? ඔව් සර්. හරි. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒකක සහනාධාරයක් දෙනවලු TR සමානයි රුපියල් 10 නම් සහනාධාර පසු සැපයුම් සමීකරණය අහනවා. ඔන්න දැන් ඊයේ ආපු නැති අය බලා ගන්න. සහනාධාර පසු සැපයුම් සමීකරණය හදද්දී අපි මේ සහනාධාරයේ සැපයුම් සමීකරණයට ගලපන්නේ මෙහෙමයි. QS සමානයි ඍණ 100 ධන 10යි P ට තමයි ගලපන්නේ. එතකොට P ධන TR ගලපන්න කියලා කිව්වේ. මෙහෙමයි අපි හදන්නේ. එතකොට අපි ඍණ 100 ධන 10යි P ධන 10 ගන්න. එතකොට ඍණ 100 ධන 10යි P ධන 100. එතකොට මේ ධන 100ට ඍණ 100 කැපිලා ගියපුවාම මේ පැත්ත ඉතුරු වෙන්නේ 10යි P විතරයි. එතකොට QS සමානයි 10යි P එන්න ඕන. මේක තමයි සහනාධාර පසු සැපයුම් සමීකරණය. ඔන්න හදාගත්තේ නැති අය ඉක්මනින් හදාගන්න. ඊළඟට අහනවා පුතේ සහනාධාරයෙන් පසු මිල හා ප්‍රමාණය. දැන් අපි මොකද කරන්නේ? අර සහනාධාර පසු සැපයුම් සමීකරණයයි සහනාධාර වලට පෙර ඉල්ලුම් සමීකරණයයි දෙක සමාන කරා. එතකොට මේ පැත්තේ 10යි P සමානයි 300 ඍණ 10යි P ට. එතකොට 20යි P සමානයි 300යි P සමානයි 15යි එන්නේ. මිල එන්නේ 15යි. ප්‍රමාණය ඔයා ආදේශ කළ ගන්න 150ද පුතේ ප්‍රමාණය එන්නේ? ඔව් සර්. ඔව්. මිල 15යි ප්‍රමාණය 150යි. හරි. ඊළඟට අහන්නේ විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිලද
ඊළඟ ප්‍රශ්නේ ඔව් සර්. මොකද්ද පුතේ? විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල. සුද්ධ මිල කීවෙනි ප්‍රශ්නේද? ඒ? 4 වෙනි එක සර්. හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ විකුණුම් කරුගේ සුද්ධ මිල හොයන්න සමීකරණයක් මම දුන්නා. සහනාධාර පසු මිල ගැනුම් කරුට ලැබෙන ගෙවන මිල එකතු කරන්න කිව්වා ඒකක සහනාධාරය. මන් දුන්නා ඒ ගාන හදද්දි. එතකොට PB කියන්නේ සහනාධාර පසු මිල 15යි. ඒකක සහනාධාරයේ 10යි. එහෙනම් විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල 25ක් වෙන්න ඕනේ. ඔන්න විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල 25යි. සර් ඔව්. ඒක කලින් මේ සැපයුම් සමීකරණයට දාලා හදන්න බැයිද? සැපයුම් සමීකරණයට දාලා කොහොමද හදන්න කියන්නේ? ප්‍රමාණයක පුළුවන් සුපන පුළුවන්. හදාලා. ඔව් ඒත් පුළුවන්. එතකොට සැපයුම් සමීකරණයට ආදේශ කරන්න ඕන සහනාධාර පසු ප්‍රමාණය නේද? ඔව් සර්. ඔය එහෙම ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒ කියන්නේ ඒ දරුවා අහපු එක අනිත් අයට තේරුන්නේ නැත්නම් මෙහෙමයි ගන්න පුළුවන්. දැන් මේක හොයන්න පුළුවන් පුතේ. දැන් ප්‍රස්තාර සටහනකම පෙන්නුවොත් ඒක ඔයාට හොඳට පැහැදිලි වෙයි. දැන් කවුරුත් මේක ව්‍යාකූල කරගන්න එපා. ඒ දරුවා වෙන ක්‍රමයක් කියලා දුන්නා ඒක නිවැරදි. ඒක සමහර අවස්ථාවලදී ගන්න වෙන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. දැන් මෙහෙමනේ බලන්නකො පොඩ්ඩක්. දැන් මේ වගේ තිබ්බ එක විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල හොයන්න දැන් මෙයා මෙතනින් S ධන TR ආවට පස්සේ මේ මෙතන ප්‍රමාණයක් එනවනේ. ඒ කියන්නේ සහනාධාර පසු ප්‍රමාණය සපේන මිල අහන්නේ පෙර පැවති සැපයුම් සමීකරණයට ආදේශ කරලා ගන්න පුළුවන්. දැන් මේක හොයන්න පුළුවන් මේ ප්‍රමාණය සහනාධාර පසු ප්‍රමාණය පෙර පැවති සැපයුම් සමීකරණයට ආදේශ කරලා එන මිල 25ක් වෙන්න ඕන. ඕනනම් බලන්න පුළුවන් සහනාධාර පසු ප්‍රමාණය 150යිනේ. එතකොට සහනාධාර පෙර සැපයුම් සමීකරණයේ තිබ්බේ QS සමානයි ඍණ 100 ධන 10යි P. මේක පටල ගන්න එපා විකල්ප ක්‍රමයක් කියලා දෙන්නේ. එතකොට මෙතෙන්ද ප්‍රමාණය ආදේශ කරන්න 150. එතකොට මෙතන ඍණ 100 ධන 10යි P. මේ ඍණ 100 මෙහා පැත්තට එද්දි ධන 100 වෙලා 250ක් වෙනවා. මේ පැත්තේ 10යි P. එතකොට P සමානයි 250 10න් බෙදන්න ඒත් එන්නේ 25. ඉතින් ඒක නිවැරදි. ඒ ක්‍රමයටත් ගාන හදන්න පුළුවන්. එයා ක්‍රමයක් හොයලා කිව්වේ ඔය. විකල්ප ක්‍රමයක්. අවශ්‍යයි ඉන්නවා නම් ඒක ඉතින් කොටුවක් දාලා හදාගන්න. එතකොට Tamanට යම් දවසක ඒ ක්‍රමෙත් ගන්න වෙයි. හරි. පුතේ ඊළඟට මොකද්ද අහලා තියෙන ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? පාරිභෝගික වාසිය හා නිෂ්පාදන වාසිය. පාරිභෝගික වාසිය හා නිෂ්පාදක වාසිය. ඒ කියන්නේ එතනදී අර සමීකරණ වලට යන්න ඕන අපි සහනාධාර ඒ පාරිභෝගික වාසිය හොයන්නේ සහනාධාර පෙරමිලෙන් පසු මිල අඩු කරන්න වැඩි කරන්න සහනාධාර පසු ප්‍රමාණය. එතකොට මම පාරිභෝගික වාසිය හොයලා පෙන්නනවා මෙහෙම. දැන් හදලා ඉන්නේ ගොඩක් අය ගාන කීප දෙනෙක් හදන්න නැතුව ඇත්තේ ඊයේ ආපු නැති අයට සමහර අයට පොඩි ගැටලු තිබ්බා. හැබැයි මේවා අද කියලා දීපු දේවල් නිසා ඔයාලට තේරෙන්න ඕන. දැන් ඔන්න පාරිභෝගික වාසිය මෙහිමයි හොයන්නේ. පාරිභෝගික වාසිය හොයන්න අද උදේ සමීකරණ දුන්නා. සහනාධාර පෙරමිල ගන්න කිව්වා. සහනාධාර පෙරමිලාවේ කීයද පුතේ? 20යි සර්. 20යි. සහනාධාර පෙරමිල 20යි. සහනාධාර පසු මිල 15යි. සහනාධාර පසු ප්‍රමාණය 150යි. ඔව් එතකොට උත්තරේ කීයද ආවේ? 750ක් එන්නේ. 750යි. එතකොට නිෂ්පාදකයාගේ වාසිය එන්නේ ඔයා දන්නවා නිෂ්පාදක වාසිය හොයන්නේ විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිලෙන් සහනාධාර පෙරමිල අඩු කරලා සහනාධාර පසු ප්‍රමාණයෙන් වැඩි කරන්න. එතකොටත් එන්නේ 750යි. එතකොට රජයේ පිරිවැය අවසාන ප්‍රශ්නේ.
රජයේ පිරිවැය. මේවා අද දවසේ කියලා දීපු නිසා අද මෙතන ඉන්න ඔක්කොටම පුළුවන් වෙන්න ඕන. රජයේ පිරිවැය හොයන්නේ ඒකක සහනාධාරයේ 10යි සහනාධාර පසු ප්‍රමාණය 150න් ගුණ කරා 1500යි එන්නේ. එහෙම නැත්නම් මේ දෙන්නගේ එකතුව ගත්තත් 1500 එන්නේ. හරි. ඔච්චරයි මේ ප්‍රශ්නේ. සම්පූර්ණ ප්‍රශ්නේ හරි ගියපු අය ඉන්නවා පන්තියේ මන් දන්නවා. සියලු ප්‍රශ්න හරි ගියපු ළමයි ඉන්නවා. කතා නොකරවුවට ගාන හදවුවා කියලා මම දන්නවා. ඉතින් එහෙමයි වෙන්න ඕන. ගැටලු තියෙන ළමයි ඒව අහගන්න ඕන. හරි මම බෝඩ් එක මකන්නද? ඊළඟ මාතෘකාවට යන්න හදන්න. තව එක ගානයි මේකේ කියලා දෙන්න තියෙන විශේෂයෙන්. එතකොට ගණන් හදන ඒවා ඉවරයි. හරිද පුතේ මේ ටික? හොඳයි. එහෙනම් දැන් ආයෙත් සියලු දෙනාම ඔක්කොම දේවල් පැත්තකින් තියලා බෝඩ් එක දිහා බලාගෙන ඉන්න ආයෙත් තියරි කාරණයක් කියලා දෙන්න යන්න. වෙන වැඩ කරන්න එපා. සියලු ළමයි බෝඩ් එක දිහා බලාගෙන ඉන්න. මාතෘකාව තමයි ලියන්න එපා. සහනාධාරයක සුබසාධන බලපෑම. සුබසාධන බලපෑම. කොහොමද අපි විග්‍රහ කරන්නේ? සහනාධාරයක සුබසාධන බලපෑම. මේ කියන්නේ පුතේ සහනාධාරයක් නිසා පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තයට වන බලපෑම විග්‍රහ කරන ආකාරය තමයි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. අපි බලමු සහනාධාරයක සුබසාධන බලපෑම කොහොමද අපි විශ්ලේෂණය කරන්නේ. පුතේ අපි ප්‍රස්ථාරයක් ඇඳලම ගන්න වෙනවා. දැන් හැමෝම බලා ගන්න. අපි දැන් ප්‍රස්ථාර සටහනක් අඳිනවා. මේක ඔයාට පස්සේ අඳින්න අවස්ථාව දෙනවා. ඒ හින්දා බලා ගන්න. දැන් මේ තියෙන්නේ සහනාධාර පෙර ඉල්ලුම් හා සැපයුම් වක්‍ර මම ඉස්සල්ලාම අඳිනවා. හරි. මිලයි ප්‍රමාණයයි දෙකත් ලකුණු කරගන්නවා. Q බිඳුව P බිඳුව. දැන් සහනාධාර පසු සැපයුම් වක්‍රය අඳිනවා මෙන්න දකුණට විතැන් වෙනවා සමාන්තරව. මේ S ධන TR වක්‍රය. සහනාධාර පසු මිලයි ප්‍රමාණය මම ලකුණු කරගන්නවා PB සහ Q එක. විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිලත් මම මෙතන ලකුණු කරගන්නවා. මෙතනින් විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල PS කියලා දාගන්නවා. දැන් බලන්න මම වර්ගඵල පෙන්නන අකුරු ටිකක් දානවා සංකේත ටිකක් බලන්න එතනම ඔයා දාන්න වෙනවා A B C D E F G H ඔන්න මම සංකේත ටිකක් දැම්මා. දැන් මම අහන ප්‍රශ්න වලට ඔයාට නිවැරදිව උත්තර දෙන්න පුළුවන් නම් මේ පාඩමේ ඉතිරි කොටස තේරලායි තියෙන්නේ. අපි බලමු ඔයාට උත්තර දෙන්න පුළුවන්ද කියලා. ඉස්සල්ලාම බලාගන්න මම අහන ප්‍රශ්න මේ මාතෘකාව පොඩ්ඩක් මකන්නම් ඔයාට පස්සේ මම ලියා ගන්න දෙන්නම්. ඉඩමදි නැත්තම් හොඳට බලාගන්න. මෙතන මම දානවා මේ සහනාධාර පෙර. සහනාධාර පෙර. මේ තියෙන්නේ පසු. මෙතන වෙනස. ඒ බලමු මොනවද මේ ගන්න යන්නේ කියලා. ඔයාලා දන්නවා දැන් කලිමුත් අපි මේ වගේ ඒවා හැදුවා. නේද? හරි ඉස්සලා බලා ගන්න අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ තමයි පුතේ පාරිභෝගික අතිරික්තය. මම මේක වෙනම ලියන්නම් දැනට බලා ගන්න පාරිභෝගික අතිරික්තය. මම පුතාලා කියන්නේ සහනාධාර පෙර පාරිභෝගික අතිරික්තය මොකද්ද? AB A ධන B. A ධන B කොටස් දෙක විතරයි තියෙන්නේ. A සහ B. නිෂ්පාදන අතිරික්තයට එන්නේ මොනවද? C සහ D. C ධන D. C සහ D එන්නේ. එතකොට ආර්ථික අතිරික්තයට එනවා පුතේ හොඳට බලා ගන්න තේරෙන්නේ නැත්නම් කියන්න ආයතරයක් කියලා දෙනවා. මේ හතරනේ එන්නේ. A ධන B ධන C ධන D කියන හතර එන්න ඕන. දැන් තමයි ප්‍රශ්නේ.
පුළුවන් දරුවෙක් කියන්න සහනාධාරයෙන් පස්සේ පාරිභෝගික අතිරික්තයට එන්නේ මොනවද? ඒ විතරයි කියලා කියනවා. විකල්ප උත්තර තියෙනවද බලන්න. කෝ නිහඬයි කට්ටිය. A ධන B ධන C ධන E ධන F. අන්න හරි. පුතේ ඒක තමයි නිවැරදි පිළිතුර. දැන් බලන්න සහනාධාරයෙන් පස්සේ පාරිභෝගිකයට හම්බෙන්නේ මෙන්න මේ මිල පුතේ. එතකොට මෙතනින් උඩ මේ ඉල්ලුම් වක්‍රයත් එක්ක මේ උඩ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයම දැන් පාරිභෝගික අතිරික්තයට යනවා මේ බලන්න. මෙන්න මේ සම්පූර්ණ ඍජුකෝණී ත්‍රිකෝණය මම මේ පාට කරන මේ මෙන්න මේක මේ බලන්න. එහෙනම් යාගේ අතිරික්තයට එනවා පුතේ A B C E F. ඒ සියල්ල පාරිභෝගික අතිරික්තයට එනවා. එහෙනම් එයාගේ අතිරික්තය දැන් එනවා හොඳට බලා ගන්න. A ධන B ධන C ධන E ධන F කියන කොටස් පහම එනවා. එතකොට පාරිභෝගික අතිරික්තයේ වැඩිවීමක් වෙනවා C E F කියන කොටස් තුනේ. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ ඕම් බලන්න වැඩ පුළුවන් ළමයෙක් මට කියන්න නිෂ්පාදන අතිරික්තයට එන්නේ මොකක්ද? සහනාධාර පසු නිෂ්පාදන අතිරික්තයට මොකක්ද එන්නේ? CBH ABH එහෙමද? DCBH BCDH ඔව් ඒක නිවැරදි. බලා ගන්න දැන් කට්ටියම විකුණුම් කරුට හම්බෙන සුද්ධ මිල කියන්නේ PS නම් එයා ඒ මිල යටතේ මෙච්චර ප්‍රමාණයක් සපයනවා නම් එහෙනම් එයාගේ නව අතිරික්තේ එන්න ඕන මෙන්න මේ කොටස් ටික පුතේ. හොඳට බලා ගන්න. මම මේ පාට කරන ඍජුකෝණී ත්‍රිකෝණය දිහා බලන්න මේ. මෙන්න මේක මේ සම්පූර්ණ ඍජුකෝණී ත්‍රිකෝණය කියන්නේ BCDH BCDH B C D H. එතකොට නිෂ්පාදන අතිරික්තයත් වැඩි වෙනවා B ධන H වලින්. ඒතර ආර්ථික අතිරික්තයට මේ ඔක්කොම ලියන්න වෙනවා. ඒතර ආර්ථික අතිරික්තයේ මේ සියල්ලම එනවා පුතේ A B C E F I B C D H ඔක්කොම එනවා. ඒතර වැඩිවීම මේ කොටස් පහෙන්. ඒ කියන්නේ C E F B H මේ කොටස් පහ ආර්ථික අතිරික්තයට අලුතෙන් එකතු වෙලා. ඔන්න ඔය ටික තේරුණා නම් මුල් අවධියේදී ඔය ටික පැහැදිලි වුණා නම් ගොඩක් ලොකු දෙයක්. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙක මම කියලා දෙන්නම්. එතකොට එච්චරයි ඒකේ ගණන් වල හදන්න තියෙන. ඊට පස්සේ අපි සමීකරණ ලියලා ගණන් ටිකක් හදන්න යනවා. හරි එහෙනම් ලියා ගන්න පුතේ ඔය මාතෘකාව ඔය ටියුට් එකේම ඔයා හදපු ගානට පහලින් අලුත් මාතෘකාව ලියන්න. ඒකක සහනාධාරයක සුබ සාධන ප්‍රතිවිපාක විග්‍රහ කිරීම. ඒකක සහනාධාරයක සුබ සාධන ප්‍රතිවිපාක විග්‍රහ කිරීම. හරි. පුතේ මේ ප්‍රස්ථාර ටිකක් ලොකුවට පැහැදිලිව ඇඳගෙන මේ අකුරු තියෙන තැන්වලම ලියා ගන්න. ලියාගෙන ඔයා මේ chart එක ප්‍රස්ථාරයට පහලින් දාගන්න. පුළුවන් ඒවා ලියන්න බැරිව මං ආපහු කියන්න. හරි. ඉක්මන් කරමු. විනාඩි 5ක් 6ක් දෙන්න. සර් මාතෘකාවක් කියන්නකෝ. ඒකක සහනාධාරයක සුබ සාධන ප්‍රතිවිපාක විග්‍රහ කිරීම. ඒකක සහනාධාරයක සුබ සාධන ප්‍රතිවිපාක විග්‍රහ කිරීම. මය පුතාලා අර ප්‍රස්ථාර සටහනට පහලින් තියෙන chart එකේ ඔයා වරද්දගෙන ඇති සමහර ඒවා පේන්නේ නැහැ. ඔයාට ලියා ගන්න. ඒ ටික දැන් ලියා ගන්න දෙන්නේ මම. හැමෝම ඒ chart එක ඇඳගෙන ඇති.
බලා ගන්නකෝ මේ හැමදෙනාම මේ ඒකේ අර සමහර කොටස් ඔයාලට පේන්නේ පාරිභෝගික අතිරික්තය සහනාධාර පෙර කියන තීරුවේ ලියා ගන්න පාරිභෝගික අතිරික්තය සහනාධාර පෙර AB A ධන B A ධන B ඊළඟට සහනාධාර පසු පාරිභෝගික අතිරික්තය කියන එකේ ලියා ගන්න A ධන B ධන C ධන E ධන F A ධන B ධන C ධන E ධන F වෙනස කියන එකේ ලියා ගන්න C ධන E ධන F C ධන E ධන F ඔන්න පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය කියන එකේ පෙර C ධන D C ධන D පසු එන්න ඕන C ධන D ධන B ධන H නැත්නම් BCD H BCD H වෙනස B ධන H B ධන H ඊළඟ ආර්ථික අතිරික්තය කියන එකේ මුලින් තියෙනවා A ධන B ධන C ධන D A B C D පසු මේ ඔක්කොම A B C E F B C D H වෙනස පහක් තියෙන්න ඕන C E F B H C ධන E ධන F ධන B ධන H ඒක සහනාධාර පස්සේ තියෙන එකයි කියන්නකෝ. සහනාධාර පසු ආර්ථික අතිරික්තයේද සහනාධාර පසු ආර්ථික අතිරික්තයේද ඕන ඔව් සර්. ඒකේ එන්න ඕන පුතා අර දෙකේ උඩ දෙකේ එකතු ගන්න ඔක්කොම අකුරු ටික ලියන්න A B C E F B C D H ඒ කියන්නේ අර සහනාධාර පසු පාරිභෝගික නිෂ්පාදන අතිරික්ත දෙකේ තියෙන අකුරු ටික ඔක්කොම ලියන්න වෙනස එන්න ඕනේ C E F B H ඒ විදිහට හරි එහෙනම් දැන් ඔතන වටිනා කියන සමීකරණ දෙකක් මම දෙනවා ගණන් හදන්න ඕන නිසා දැන් ඊළඟ එකට යන්න කලින් හරි දැන් ඊළඟ කාරණේ මම දැන් මෙතන කියලා දෙනවා හැමෝම බලන්න වෙන වැඩ කරන්න එපා දැන් ඔයාලට පේනවා මේ ප්‍රස්ථාර සටහනට අනුව රජයේ පිරිවැයට එන වර්ගඵලය මොකක්ද කියන බලන්න කවුරු හරි රජයේ පිරිවැය මොනවද එන්නේ B H F G C E F මේ බලන්න මෙන්න මේ කොටස්නේ B C E F G H මේ කොටස් 6 එන්න ඕන B C E F G H මේ සම්පූර්ණ ඍජුකෝණාශ්‍රය වර්ගඵලයනේ එහෙනම් පුතේ රජයේ පිරිවැය කියලා අපිට ලියන්න පුළුවන් මෙහෙම රජයේ පිරිවැය සමානයි මොනවද එන්නේ B C E F G H මේ කොටස් 6 මෙනවා රජයේ පිරිවැය B C E F G H දැන් ඔය අර ලියපු ලේඛනයේට පහලින් ලියන්නේ ඔය අවසාන එක සුද්ධ සුබ සාධන බලපෑම ඔන්න බලා ගන්න සුද්ධ සුබ සාධන බලපෑම හොයන්න සමීකරණයක් තියෙනවා සුද්ධ සුබ සාධන බලපෑම ඒක හොයන්නේ මෙහෙමයි පුතේ අපි රජයේ පිරිවැයෙන් අඩු කරනවා ආර්ථික අතිරික්තයේ වැඩිවීම ආර්ථික අතිරික්තයේ වැඩිවීම අයින් කරන්න. රජයේ පිරිවැයට එනවා පුතේ කොටස් 6ක් තියෙනවා. B ධන C ධන E ධන
F ධන G ධන H. ඊළඟ මේකෙන් අඩු කරන්න ආර්ථික අතිරික්තයේ වැඩිවීම කොටස් 5ක් තිබ්බා. මම මේක යටින් ලියන්නම් ඔයාලට පේන්නේ නැති හින්දා අඩු කිරීම යටින් වරහණක් ඇතුළේ ලියනවා. ඒ ආර්ථික අතිරික්තයේ වැඩිවීම ආවා මට කියන්න පුතේ B C E F සහ H මේ කොටස් 5 නේද ආවේ? හොඳට බලන්න. හරිද? හරි සර්. හරි. එතකොට දැන් මේකේ තියෙනවා කපලා දාන්න. B ට B කැපෙනවා. C ට C කැපෙනවා. E ට E කැපෙනවා. F ට F කැපෙනවා. H ට H කැපෙනවා. ඉතුරු වෙන්නේ G විතරයි. එහෙනම් සුබ සාධන බලපෑම සුද්ධ සුබ සාධන බලපෑම G කොටසේ වර්ගඵලයට සමානයි. මෙන්න මේ පාට කරන G කොටසේ වර්ගඵලයට සමානයි සුද්ධ සුබ සාධන බලපෑම. ඔන්න ඔය දෙක ලියාගමු දැන්. මං කියන්නම්. පාලින් ලියන්න ඉස්සරලාම රජයේ පිරිවැය. හොඳට අහගෙන ඉඳලා ලියන්න නෑ වැරද්ද ගන්න එපා පුතේ ගණන් හදන්න තියෙන ඊළඟට. රජයේ පිරිවැය සමානයි B ධන C ධන E ධන F ධන G ධන H B C E F G H අවබෝධයෙන් ලියන්න. B C E F G H හරි. දැන් ඊළඟ සමීකරණය ටිකක් දිගයි. කඩලා ලියන්න. සුද්ධ සුබ සාධන බලපෑම සමානයි. සුද්ධ සුබ සාධන බලපෑම සමානයි. රජයේ පිරිවැය ඍණ ආර්ථික අතිරික්තයේ වැඩිවීම රජයේ පිරිවැය ඍණ ආර්ථික අතිරික්තයේ වැඩිවීම රජයේ පිරිවැය ඍණ ආර්ථික අතිරික්තයේ වැඩිවීම රජයේ පිරිවැයට මෙන්න මේ ටික ලියන්න මං කියන එක අර උඩින්ම ලියුවේ දැන් BCE FGH BCE FGH වරහන් ඇතුලේ ඒක ඍණ ආර්ථික අතිරික්තයේ වැඩිවීම අපි මුලින් හෙව්වා BCE FH G හැර අනිත් පහ ලියන්න G හැර අනිත් පහ. ඒතර උත්තරේ එන්න ඕනේ G. හරි. දැන් ඔය කොටසේ වර්ගඵලයේ පුතේ හොයන්න සමීකරණයක් දෙන්න පුළුවන් ගණන් හදද්දි මෙහෙම. ඒ කියන්නේ සුද්ධ සුබ සාධන බලපෑම හොයන්න මෙහෙම සමීකරණයක් දෙන්නත් පුළුවන්. මේකත් ඔතනම ලියා ගන්න ඉස්සලා බලන්නකෝ. සුද්ධ සුබ සාධන බලපෑම සුද්ධ සුබ සාධන බලපෑම සමානයි ඒකක සහනාධාරය බෙදන්න දෙකෙන් වැඩි කරන්න සමතුලිත ප්‍රමාණ අතර වෙනසෙන් සමතුලිත ප්‍රමාණ අතර වෙනසෙන් ගුණ වැඩි කරා. එහෙනම් ලියන්න මං කියන්නේ සුද්ධ සුබ සාධන බලපෑම සමානයි ලියන්න සුද්ධ සුබ සාධන බලපෑම සමානයි ඒකක සහනාධාරය බෙදීම දෙක වැඩි කිරීම සමතුලිත ප්‍රමාණ අතර වෙනස ආයත් කියනවා සුද්ධ සුබ සාධන බලපෑම සමානයි ඒකක සහනාධාරයේ බෙදීම දෙක
වැඩි කිරීම සමතුලිත ප්‍රමාණ අතර වෙනස. සමතුලිත ප්‍රමාණ අතර වෙනස. අපි ගණන් හදද්දි බලමු කොහොමද ගන්නෙ කියලා. හරි. ඔය ලියපු එකට පහලින් මෙන්න මේ සමීකරණ දෙක ලියන්න වෙනවා. අපිට ගණන් හදන්න ඕන නිසා මේ සමීකරණ දෙක අපිට අවශ්‍යයි. පුතේ ඉස්සලා බලා ගන්න මොනවද මේ සමීකරණ දෙක කියලා. පළවෙනි සමීකරණය තමයි සහනාධාර පසු පාරිභෝගික අතිරික්තය හොයන සමීකරණය. මෙන්න මෙයාට සමීකරණයක් දෙන්න ඕන. මොකද නැත්තම් ගණන් හදන්න බෑ ඔයාට සමීකරණ වලින් දීපුවාම. සහනාධාර පසු පාරිභෝගික අතිරික්තය හොයන සමීකරණයක් දෙන්න යන්න. දැන් අවබෝධයෙන් බලා ගන්න ඉස්සල්ලාම බෝඩ් එක දිහා මම මේක පෙන්නන්න. දැන් මෙන්න මේ කොටසනේ පුතේ ආවේ. මම රූපසටහන මැකුවට මේ අවශ්‍ය ටික තියෙනවා. A B C E F කියන කොටස් ටිකනේ ආවේ. එතන මේ කොටස් ටිකේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන් අපිට. මෙතන තියෙන උපරිම ඉල්ලුම් මිල. මෙතන තියෙන්නේ සහනාධාර පසු මිල. එහෙනම් උපරිම ඉල්ලුම් මිලෙන් සහනාධාර පසු මිල අඩු කරලා දෙකෙන් බෙදලා මෙතන තියෙන්නේ සහනාධාර පසු ප්‍රමාණය. ඒකෙන් ගුණ කරනවා. එහෙනම් අපිට සමීකරණයක් හදන්න පුළුවන් මෙහෙම. බලා ගන්න හැමෝම. උපරිම ඉල්ලුම් මිලෙන් අපි අඩු කරනවා සහනාධාර පසු මිල. සහනාධාර පසු මිල අඩු කරනවා. ඒ එන උත්තරේ බෙදනවා දෙකෙන්. වැඩි කරනවා සහනාධාර පසු ප්‍රමාණයෙන්. සහනාධාර පසු ප්‍රමාණයෙන් ගුණ කරනවා. අන්න එතකොට අපිට ලැබෙනවා සහනාධාර පසු පාරිභෝගික අතිරික්තය. උපරිම ඉල්ලුම් මිල ඍණ සහනාධාර පසු මිල බෙදීම දෙක ගුණ කිරීම සහනාධාර පසු ප්‍රමාණය. ලියා ගන්න ඉක්මනට ඒ සමීකරණය. මං කියනවා සහනාධාර පසු පාරිභෝගික අතිරික්තය සමානයි. දිග සමීකරණයක් කඩලා ලියන්න. සහනාධාර පසු පාරිභෝගික අතිරික්තය සමානයි වරහන් ඇතුලේ උපරිම ඉල්ලුම් මිල ඍණ සහනාධාර පසු මිල බෙදීම දෙක ගුණ කිරීම සහනාධාර පසු ප්‍රමාණය. සහනාධාර පසු ප්‍රමාණයෙන් ගුණ කරන්න. හරි. අවසාන සමීකරණය වාට දෙන සහනාධාර පසු නිෂ්පාදන අතිරික්තය හොයන්න යන්නේ. බලන්න. සහනාධාර පසු නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය හොයන්නයි යන්නේ. බලමු හොයන්නේ කොහොමද කියලා. සහනාධාර පසු නිෂ්පාදන අතිරික්තයට එන්නේ කවුද? මේ බලන්න මේ. මෙන්න මේ කොටස් හතර නේද? BCDH මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙතන තියෙන්නේ අවම සැපයුම් මිල. මේ තියෙන විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිල. එහෙනම් විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිලෙන් අඩු කරන්න අවම සැපයුම් මිල බෙදාන්න දෙකෙන් වැඩි කරන්න සහනාධාර පසු ප්‍රමාණය. මේ විකුණුම් කරුට ලැබෙන සුද්ධ මිලෙන් අවම සැපයුම් මිල අඩු කරන්න බෙදාන්න දෙකෙන් වැඩි කරන්න සහනාධාර පසු ප්‍රමාණය. එහෙනම් අපි සමීකරණයක් හදනවා. බලා ගන්න. විකුණුම් කරුගේ සුද්ධ මිල සුද්ධ මිලෙන් අඩු කරන්න අවම සැපයුම් මිල හැම වෙලේම අවම සැපයුම් මිල හොයන්නේ පෙර පැවති සැපයුම් වක්‍රයට අනුව නව සැපයුම් වක්‍රයට අනුව නෙවෙයි හොයන්නේ. බෙදීම දෙක වැඩි කරන්න සහනාධාර පසු ප්‍රමාණය. සහනාධාර
පසු ප්‍රමාණයෙන් ගුණ කරන්න. හරි. එහෙනම් මං කියනවා ලියා ගන්න බලන්න. සහනාධාර පසු නිෂ්පාදන අතිරික්තය සමානයි. සහනාධාර පසු නිෂ්පාදන අතිරික්තය සමානයි. දැන් අහනවා ප්‍රශ්නයක් සහනාධාර පසු මිල කියන එකට මේ ගැනුම්කරුට ලැබෙන ගැනුම්කරු ගෙවන මිල කියලා ලිව්වත් හරිද කියලා. හරි, නිවැරදි. ගැටලුවක් නැහැ. හරි ලියන්න මේ සමීකරණය. සහනාධාර පසු නිෂ්පාදන අතිරික්තය සමානයි වරහන් ඇතුලේ විකුණුම්කරුගේ සුද්ධ මිල ඍණ විකුණුම්කරුගේ සුද්ධ මිල ඍණ අවම සැපයුම් මිල විකුණුම්කරුගේ සුද්ධ මිල ඍණ අවම සැපයුම් මිල බෙදීම දෙක ගුණ කිරීම සහනාධාර පසු ප්‍රමාණය. සහනාධාර පසු ප්‍රමාණයෙන් ගුණ කරන්න. මම දැන් පාඩම නවත්තන්න හදන්නේ. අපිට ඊළඟ දවසේ ගණන් ටික හැදුව හැකි ඉවරයි එතකොට කොටස් ටික. හරි එහෙනම් සුබ දවසක් හැමෝටම. ඉතිරි වැඩ ටික